දරුවනි අපි දැන් සාකච්ඡා කරමින් යන්නේ උසස් පෙළ ගිණුම්කරණයේ විෂය ධාරාවේ 14 වන පාඩමේ 7 වන පාඩම ඒකකයට අදාළ කොටස් පොදුකාර පිරිවැය සම්බන්ධව. අපි පසුගිය ඒකකයන් තුලින් පොදුකාර පිරිවැය හඳුනා ගැනීම, පොදුකාර පිරිවැය වර්ගීකරණය කිරීම, නිෂ්පාදන පොදුකාර පිරිවැය බෙදහැරීමේ ක්‍රියාවලිය, ඒ අර්ථ රැස් කිරීම, ප්‍රතිපාදනය, විභජනය සහ අන්තර්ග්‍රහණය කිරීම කියන අවස්ථා සියල්ලම සාකච්ඡා කළා. මින් ඉදිරියට අපි කරන්නේ පොදුකාර පිරිවැය පාඩමට අදාළ විවිධ අභ්‍යාස සාකච්ඡා කිරීම. ඒ අනුව අපි දැන් ගමු අභ්‍යාස අංක 24. දැනට අපි ප්‍රශ්න 23ක් කතා කරලා තිබෙනවා මීට පෙර. ව්‍යාපාරයක් නිපදවීමට අපේක්ෂිත විදුලි පන්දමකට අදාළ පිරිවැය තොරතුරු පහද දැක්වෙනවා. ඉතින් එක්තරා ව්‍යාපාරයක් නිපදවන විදුලි පන්දමකට අදාළ පිරිවැය තොරතුරු. ඍජු ද්‍රව්‍ය පිරිවැය රුපියල් 900ක් තියෙනවා. ඍජු ශ්‍රම පිරිවැය රුපියල් 400ක් තියෙනවා. මේ ආයතනයේ තියෙනවා මධ්‍යස්ථාන පිරිවැය මධ්‍යස්ථාන තුනක්, නිමැවුම් අංශය, එකලස් අංශය, ගබඩාව කියලා. පොදුකාර පිරිවැය මේ ප්‍රාථමික විභජනයෙන් පස්සේ ලබාගෙන තියෙනවා නිමැවුම් අංශය 8,75,500යි, එකලස් අංශය 4,14,500යි, ගබඩාව 2,10,000යි. මේ කියන්නේ ගබඩාවට පොදුකාර පිරිවැය ඇවිත් තියෙනවා කියන්නේ මේ ප්‍රාථමික විභජනයේ ද්විතීයික විභජනය කරලා ඉවරයි. නේද? ප්‍රාථමික විභජනය දක්වා කරලා ඉවරයි. ද්විතීයික විභජනය කරලා නැහැ. මොකද ගබඩාංශ පිරිවැය තාම තියෙනවා නේ. ද්විතීයික විභජනය කළා නම් ගබඩාංශ පිරිවැය තියෙන විදියක් නැහැ නේද? ඒක සේවාංශයක්නේ. ද්‍රව්‍ය අධ්‍යාචනපත් ගණන 700යි, නිමැවුම් 6 එකලස්, අපේක්ෂිත යන්ත්‍ර පැය ගණන 50,000යි 30,000යි, අපේක්ෂිත ශ්‍රම පැය ගණන 10,000යි 20,000යි, නිමැවුම් මේකක අංශ දෙකේම 10,000 බැගින්. නිමැවුම් අංශයේ පොදුකාර පිරිවැය යන්ත්‍ර පැය පදනම අනුව. නිමැවුම් අංශයේ තියෙනවනේ ඒගොල්ලන්ගේ පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කරන යන්ත්‍ර පැය පදනම මත එකලස් කිරීමේ අංශය පොදුකාර පිරිවැය ශ්‍රම පැය පදනම අනුව අන්තර්ග්‍රහණය කරනවා. අංශ දෙකට අන්තර්ග්‍රහ අනුපාත ගණනය කරන්නේ දෙවිදියකට. අවශ්‍ය වන්නේ එක පොදුකාර පිරිවැය ප්‍රතිවිභජන පත්‍රය. කියන්නේ ද්විතීයික විභජනය කරලා නැහැනේ. දෙක පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහ අනුපාතය. එක් අංශය වෙනම නිපදවන ලද විදුලි පංකාවක මුළු පිරිවැය ගණනය කිරීම. උත්තර තුනක් ඔබෙන් අහනවා. දැන් මුලින්ම මේගොල්ලෝ පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කරන්න කලින් ප්‍රතිවිභජනය කරලා නැති නිසා ප්‍රතිවිභජනය කරලා ඉන්නට ඕනේ. කොහොමද අපි දන්නේ ප්‍රතිවිභජනය කරලා නැහැ කියලා? ගබඩාංශයේ පිරිවැය තාම තියෙනවා. ගබඩා කියන්නේ සේවාංශයක් නේ. මේ පිරිවැය තාම තියෙනවා කියන්නේ ප්‍රතිවිභජනය කරලා නැහැ. ප්‍රතිවිභජනය කරන්න කියලා ප්‍රශ්නයක් එකකින් අපි බලාපොරොත්තු වෙනවා නේ. හොඳයි. එහෙනම් අපි යමු ප්‍රශ්නයක් එකට. පොදුකාර පිරිවැය ප්‍රතිවිභජන පත්‍රයක් හදන්නට ඕනේ. දැන් පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රය කියලා ලිව්වත් කමක් නැහැ. පිරිවැය ආයතනයේ පදනම එකතුව නිෂ්පාදනාංශ, නිමැවුම්, එකලස්, සේවාංශ, ගබඩා කියලා විදිහට වෙන් කර ගන්න ඕනේ. ඊළඟට අපි පොදුකාර පිරිවැය අපි ප්‍රතිවිභජනය කරන්න මුලින්ම මුළු පොදුකාර පිරිවැය දාගන්න මේ විදිහට ඉලක්කම් පොදුකාර පිරිවැය කොහොමද තියෙන බලන්න එක අංශවල 8,75,500යි නිමැවුම් 8,75,500යි, ඊළඟට එකලස් 4,14,500යි, එකලස් 4,14,500යි, ඉතින් ගියාම ගබඩාව 2,10,000යි, ගබඩාව 2,10,000යි නේද? එකතු අපි ගමු කීයද කියලා මම එකතු කරලා ගමු. මේ ආකාරයට අපි එකතු කරමු. 8,75,500යි 8,75,500යි ධන 4,14,500යි ධන 2,10,000යි. උත්තරේ 15 ලක්ෂයි නේද? මුළු පොදුකාර පිරිවැය 15 ලක්ෂයක් වෙනවා. හරිද? හොඳයි. ඊළඟට දැන් අපි ප්‍රතිවිභජනය කරන්නට ඕනේ ප්‍රතිවිභජනය කරන්නේ කාවද? සේවාංශය, ගබඩානේ, ගබඩා සේවා. ගබඩාංශයේ පොදුකාර පිරිවැය තියෙනවා 2,10,000ක්. නිෂ්පාදනාංශ දෙක අතර බෙදන්න පුළුවන් මොකද පදනම? මේ තොරතුරු අනුව මොකද පදනම? ද්‍රව්‍ය අධ්‍යාචනපත් ගණන අනුව නේද? ගබඩාවේ තියෙන ද්‍රව්‍යනේ, ද්‍රව්‍ය නිකුත් කරන්නේ ද්‍රව්‍ය අධ්‍යාචනපත් අනුව 700ක් නිමැවුම් අංශයට යොමු කරලා තියෙනවා. එකලස් අංශයට 500ක්. ඒ කියන්නේ ගබඩාවේ වැඩිපුරම ද්‍රව්‍ය තබාගෙන තියෙන නිමැවුම් අංශය ඒවා. එකලස් අංශයේ පොඩ්ඩක් තරමක් අඩුයි.
එහෙනම් මෙන්න මේ අනුපාතය ගන්න 700 500 කියන 7ට 5. 4ට 5 අනුපාතයට නේද? පදනම තමයි ද්‍රව්‍ය අධ්‍යාචනනේ අනුපාතය 7ට 5. 7යි 5යි 12යි. ඒතර 210000ක් තියෙනවා මේ 210000 මෙතනින් අයින් වෙනවා. මේක බෙදන්න ඕනේ 7යි 5යි 12යි. 12න් 7ක් හා 12න් 5ක්. බලමු කීයද ඉලක්කම් කියලා. 210000න් 210000 බෙදීම 12 වැඩි කිරීම 7. උත්තරේ 122500ක් නිමෙවුම් අංශයට. 122500ක් යනවා නිමෙවුම් අංශයට. ඒ වගේම බලමු 11 අංශයට කීයක් යා යුතුද කියලා. 210000 බෙදීම 12 වැඩි කිරීම 5. උත්තරේ 87500ක්. හරි. ඒ අනුව දැන් එනවා අපේ මුළු පොදු කාර්ය පිරිවේ අංශ දෙකේ ඒකත් ගණකයන්ට එකතු කරන වර්ධ ගන්න නැතුව එතකොට නිමෙවුම් අංශයේ මුළු පොදු කාර්ය පිරිවේ එනවා 8,75,500 ධන 1,22,500. උත්තරය 9,98,000 නේ. 9,98,000යි. ඊළඟට ගන්නට ඕනේ 11 අංශය. 11 අංශයේ පොදු කාර්ය පිරිවේ වෙන්නේ 4,14,500 ධන 87,500. උත්තරය 5,02,000 නේද? ගබඩාංශයේ පොදු කාර්ය පිරිවේ අහෝසි වෙනවා නේද? ඒතර දැන් බලන්න 9,98,000යි 5,02,000 එකතු කළාම කීයද 15,00,000 නේ මුළු පොදු කාර්ය පිරිවේ 15,00,000 එනවා ගන්නට නේද? ඔන්න පළවෙනි කොටසට උත්තරේ හරි. පොදු කාර්ය පිරිවේ අපි ප්‍රතිවිභජනය කළා. ඒතර ගබඩාංශයේ පොදු කාර්ය පිරිවේ 2,10,000 අවසානයේ නිෂ්පාදන අංශ දෙක අතර බෙදුණා. 9,98,000යි නිමෙවුම් අංශයේ මුළු පොදු කාර්ය පිරිවේ 11 අංශයේ 5,10,000. මේ ඉලක්කම් තමයි පදනම් කරගන්නේ මොකටද? අන්තර්ග්‍රහණ අනුපාතය ගණනය කරන්න. එක් එක් පිරිවේ මධ්‍යස්ථානයේ සඳහා පොදු කාර්ය පිරිවේ අන්තර්ග්‍රහණ අනුපාතය ගණනය කළ යුතු වන්නේ මෙම ඉලක්කම් පදනම් කරගෙන නේද? හොඳයි. අපි එහෙනම් යමු ඊළඟට ප්‍රශ්නේ දෙවෙනි කොටසට උත්තර දෙන්න. මොකක්ද අහන්නේ? පොදු කාර්ය පිරිවේ අන්තර්ග්‍රහණ අනුපාතයන්. නිමෙවුම් අංශයේ පොදු කාර්ය පිරිවේ අන්තර්ග්‍රහණය කරන්න කිව්වේ කොහොමද? යන්ත්‍ර පැය පදනම් කරගෙන. ඒ කියන්නේ මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවේ බෙදනවා යන්ත්‍ර පැයකට අනුපාතනය කරනවා. ඒක නිෂ්පාදන පොදු කාර්ය පිරිවේ බෙදීම යන්ත්‍ර පැය. ඒක එක යන්ත්‍ර පැයකට පොදු කාර්ය පිරිවේ කිදි කියලා යන්ත්‍ර පැය මෙදිලා තියෙන්නේ නිමෙවුම් අංශයේ යන්ත්‍ර පැය 50,000යි. 11 අංශයේ පොදු කාර්ය පිරිවේ මේ ශ්‍රම පැය පදනම අනුව අන්තර්ග්‍රහණය කරන්න. ශ්‍රම පැය. දැන් බලන්න ඔබට පේනවා ඇති නිමෙවුම් අංශයේ 11 අංශයේ යන්ත්‍ර පැය ගත්තාම නිමෙවුම් අංශයේ යන්ත්‍ර පැය වැඩි. ඒ කියන්නේ යන්ත්‍ර වැඩි වශයෙන් භාවිතා කරනවා. යන්ත්‍ර සූක්ෂම අංශයක් ඒක. 11 අංශය ගත්තාම ශ්‍රම පැය වැඩියෙන් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ශ්‍රම සූක්ෂම අංශයක්. ඒ නිසා වෙන්න ඕනි මේ අනුපාත දෙකක් දෙවිදිහට ගන්නේ. 11 අංශයට පොදු කාර්ය පිරිවේ අන්තර්ග්‍රහණ අනුපාතය කරන ශ්‍රම පැය පදනම අනුව ශ්‍රම පැය 20000ක් තියෙනවා නේ. එහෙනම් නිමෙවුම් අංශයේ අන්තර්ග්‍රහණ අනුපාතය හොයන්නේ නිමෙවුම් අංශයේ පොදු කාර්ය පිරිවේ බෙදීම යන්ත්‍ර පැය 50000. 11 අංශයේ පොදු කාර්ය පිරිවේ අන්තර්ග්‍රහණ අනුපාතය හොයන්නේ 11 අංශයේ පොදු කාර්ය පිරිවේ බෙදීම 11 අංශයේ ශ්‍රම පැය 20000 නේද? හරි. යමු අපි උත්තරේ හොයන්න. එතකොට නිමෙවුම් අංශයේ අන්තර්ග්‍රහණ අනුපාතය ගන්න මෙහෙමයි. මුළු පොදු කාර්ය පිරිවේ බෙදීම යන්ත්‍ර පැය. නිමෙවුම් අංශයේ පොදු කාර්ය පිරිවේ අන්තර්ග්‍රහණ අනුපාතය ගන්න මුළු පොදු කාර්ය පිරිවේ බෙදීම යන්ත්‍ර පැය. මේ නිමෙවුම් අංශය සමානයි. හරි. නිමෙවුම් අංශය හොයන හැටි මේක. මේගොල්ලන්ගෙත් හොයන ආකාරය නේද? මුළු පොදු කාර්ය පිරිවේ බෙදීම යන්ත්‍ර පැය. ඒතර බලන්න නිමෙවුම් අංශයේ මුළු පොදු කාර්ය පිරිවේ කීයද? 9,98,000යි. ඒතර 9,98,000 බෙදීම නිමෙවුම් අංශයේ යන්ත්‍ර පැය කීයද? නිමෙවුම් අංශයේ යන්ත්‍ර පැය 50,000ක් තියෙනවා නේ. මේ වගේ 50,000ක් තියෙනවා. 50,000න් බෙදමු.
තර අන්තර්ගාන අනුපාතය එනවා. તો බලන්න බෙදලා 9,98,000 බෙදන්නට ඕනි 50,000යි. 9,98,000 බෙදීම 50,000. උත්තරය 19,96 නේද? අපි කියමු උත්තරේ රුපියල් 19,96. මොකද්ද මේක තේරුම ළමයි? නිමෙව් මංසේ එක යන්ත්‍රපෑයක් කියන්නේ පොදුකාර්ය වියදම් වශයෙන් ගත්තොත් රුපියල් 19,96. එක යන්ත්‍රපෑයක් ක්‍රියාත්මක කරන්න 19,96ක් යනවා පොදුකාර්ය පිරිවැය. ඊළඟට බලමු එකලස් අංශය බෙදන්නේ ශ්‍රම පැය පදනම අනුව. මුළු පොදුකාර්ය පිරිවැය කියලා බලන්න. එකලස් අංශයේ 5,02,000යි ශ්‍රම පැය තියෙනවා කීයක්ද? 20000ක් නේද? 5,02,000 බෙදීම 20000 නේද? 5,02,000 බෙදීම 20000. එතකොට බලන්න බෙදලා උත්තරේ කීයද කියලා? 5,02,000 බෙදීම 20000. බෙදීම 20000. උත්තරේ වෙනවා රුපියල් 25,10ක් නේද? රුපියල් 25,10ක් නේ. පැහැදිලිද? හරි. එහෙමනම් දැන් ඔන්න අපි අංශ දෙකේම පොදුකාර්ය පිරිවැය අන්තර්ගාන අනුපාතය සොයාගත්තා. යන්ත්‍රපැය අනුව නිමෙව් මංශය එකලස් අංශයේ ශ්‍රම පැය අනුව නේද? ප්‍රශ්නේ දෙවෙනි කොටස අපෙන් අහනවා, තුන්වෙනි කොටස අපෙන් අහනවා නිපදවන විදුලි පන්දමක මුළු පිරිවැය ගණනය කරන්න. මුළු පිරිවැය ඉන්නේ කොහොමද අපි දැන් ගන්නෙ? ප්‍රාථමික පිරිවැයට අපි එකතු කරන නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය නේද? විදුලි පංකාවක නේද? හරි. අපි නම් බලමු ප්‍රාථමික පිරිවැය හොයාගන්නේ කොහොමද? ඍජු ද්‍රව්‍ය තියෙනවා, ඍජු ශ්‍රමය තියෙනවා නේද? අපි එහෙම ප්‍රාථමික පිරිවැය ගන්න පුළුවන්. එහෙම ගන්නවා. ඒකක එක ඍජු ද්‍රව්‍ය පිරිවැය පස්සේ එකක එක ඍජු ශ්‍රම පිරිවැය. මේ ගන්නේ ඍජු වෙනත් වේදන් තිබුණ නැහැ. ඒ අනුව මෙහෙම ඉන්නේ ද්‍රව්‍ය පිරිවැය 900යි ශ්‍රම පිරිවැය 400යි. වෙනත් ඍජු වේදම් නැහැ මේ ගන්නේ. වෙනත් ඍජු වේද හැම ගානකම තියෙන අවශ්‍ය නැහැ. 900යි 400යි. તો මේ දෙක එකතු කළාම 1300යි මොකද්ද ඒකක එක ප්‍රාථමික පිරිවැය නේද? මේ තමයි ප්‍රාථමික පිරිවැය. එකක එක ප්‍රාථමික පිරිවැය. ඊට පස්සේ බලමු එකක එක නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කීයද කියලා. එකක එක නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. දැන් ඒකදී මෙතන පිරිවැය මධ්‍යස්ථාන දෙකක් තියෙනවානේ. නිමෙව් මංශය ඒ වගේම එකලස් අංශය නේද? දෙක වෙනම ගන්න වෙන්නේ. නිමෙව් මංශය එකක එක පොදුකාර්ය පිරිවැය වෙන්නේ කොහොමද මේ බලන්න. රුපියල් 19,96ක් යන්ත්‍ර පැයකට. යන්ත්‍ර පැයකට 19,96ක්. දැන් ඒකක එක පොදුකාර්ය පිරිවැය ගන්න කොහොමද? නිමෙව් මංශයේ නිපදවන ඒකකයක් සඳහා ගත කරන යන්ත්‍ර පැය ගන්න. ඒක කොහොමද හොයාගන්නේ? නිමෙව් මංශය යන්ත්‍ර පැය ඔක්කොම 50,000ක් වැය කරනවා. කීයක් නිපදවන්නද මේ බලන්න? ඒකක 10,000ක්. එහෙනම් 50,000 10,000න් බෙදුවම එක ඒකකයක් වෙනුවෙන් යන යන්ත්‍ර පැය ගණන කීයද? පැය 5යි. මෙහෙම ගමු අපි එක එතකොට අපි පහලින් පෙරවැඩක් මම කරලා ඉන්නම්. එමුලියනම් පෙරවැඩ කියලා. නිමෙව් අංශයේ ඒකක එක යන්ත්‍ර පැය. ඒකක යන්ත්‍ර පැය වෙන්නේ 50,000ක් යන්ත්‍ර පැය මුළු පැය තියෙනවා ඒකක 10,000ක්.
50,000ක් යන්ත්‍රපෑ පාවිච්චි කරලා තියෙන එකක 10,000ක් නිපදවන්න. එහෙනම් එක එකකගේ යන්ත්‍රපෑ ගන්න කීයද? පැය 5යි. එතකොට නිමැවුම් අංශය එක පැයකට පොදුකාර පිරිවැය වෙනවා. අපි කලින් හොයාගත්ත විදිහට පැයකට පොදුකාර පිරිවැය කීයද නිමැවුම් අංශය යන්ත්‍රපෑයකට රුපියල් 19.96යි. ඒ වගේ එක ඒකකයක් නිපදවන පැය කීයක් වෙනවද? 5ක්. එහෙනම් නිමැවුම් අංශයේ පොදුකාර පිරිවැය කියන්නේ 19.96 වැඩි කිරීම 5. 19.96 වැඩි කිරීම 5. බලමු කීයද උත්තරේ හරියටම? 19.96 වැඩි කිරීම 5. උත්තරය රුපියල් 99.8ක් කියලා 99.80ක් නේද? රුපියල් 99.80යි. මම පොඩ්ඩක් මෙහෙන් දාන්නම්. 99.80යි. හරිද? ඊළඟ එකලස් අංශය අපි පොදුකාර පිරිවැය අන්තර්ගහන අනුපාතය හොයාගත්ත 25/10ක්. ඒ ශ්‍රම පැයකට. එකලස් අංශයේ භාණ්ඩයක් නිපදවන ශ්‍රම පැය කීයක් ගන්නවද මේ බලන්න. ඒ 10,000ක් නිපදවන පැය 20,000ක් යනවා. ඒතර 20,000 10,000න් බෙදුවම එක ඒකකයක් සඳහා වෙන ශ්‍රම පැය ගන්න ගන්න පුළුවන්. ශ්‍රම පැයක අන්තර්ගහන අනුපාතය 25/10යි නේද? එහෙනම් මම මේකෙත් පෙරවැඩ කරලා ඉන්නම් පහලින්. එකලස් අංශයේ ඒකකයක ශ්‍රම පැය 20,000ක් ගිහින් තියෙනවා. ඒකක 10,000ක් හදන්න. එහෙනම් පැය කීයද? 2යි නේද? ඒකකයකට යනවා පැය 2ක්. ඒතර එකලස් අංශය 25/10ක් කරන එක පැයකට. එක ශ්‍රම පැයකට පොදුකාර පිරිවැය 25/10ක්. ඒ වගේ පැය 2ක් නේ. එහෙනම් බලමු කීයද කියලා. ඒගොල්ලන්ගේ පොදුකාර පිරිවැය එකලස් අංශය 25/10 වැඩි කිරීම 2. ඉතින් මම කියන්නම් හරියටම බලමු අපි කීයද කියලා. 25/10 වැඩි කිරීම 2 නේ. 50/20යි නේද? 25.1 වැඩි කිරීම 2 නේ. 50/20යි. එහෙනම් සම්පූර්ණ පොදුකාර පිරිවැය තියෙනවා නිමැවුම් අංශයේ 19.80ක්. මේගොල්ලන්ගේ 50/20ක්. එහෙනම් මුළු පොදුකාර පිරිවැය බලමු කීයද කියලා. මුළු පොදුකාර පිරිවැය ප්‍රමාණය වෙනවා 99.80 ධන 50/20. උත්තරය 150යි. එතකොට ප්‍රාථමික පිරිවැය 1300යි. නිෂ්පාදන පොදුකාර පිරිවැය බලන්න දැන් පැහැදිලිව අංශ දෙකක් තියෙනවා. නිමැවුම් අංශයෙන් මේක නිපදවන්නේ අන්තර්ගාන අනුපාතය එන්නේ ශ්‍රම යන්ත්‍ර පැයකට අපි ගත්තේ යන්ත්‍ර පැයකට 19.96ක් නම් ඒගොල්ලෝ යන්ත්‍ර පැය 5ක් ගන්නවා එකක් හදන්න. යනවා ඒගොල්ලන්ගේ මුළු ඒගොල්ලන්ගේ නිපදවන ඒකක පොදුකාර පිරිවැය 99.80යි. එකලස් අංශයේ ශ්‍රම පැය අනුව අන්තර්ග්‍රහණය කළේ ශ්‍රම පැයකට 25/10ක් එනවා. ශ්‍රම පැය 2ක් එනවා භාණ්ඩය නිෂ්පාදනය කරන්න. ඒතර ඒගොල්ලන්ගේ පොදුකාර පිරිවැය 50/20යි. අංශ දෙකෙන් පොදුකාර පිරිවැය 150යි. ප්‍රාථමික පිරිවැය 1300 යන මුළු පිරිවැය 1450යි නේද? ඒකක මුළු පිරිවැය 1450යි නේද? අපි කියනවා ඒකකයක නිෂ්පාදන පිරිවැය ඉතින් 1350 1450යි. ප්‍රාථමික පිරිවැය කෙලින්ම හඳුනා ගන්න පුළුවන්කම තිබුණා. නිෂ්පාදන පොදුකාර පිරිවැය මෙන්න මේ විදිහට අපි අන්තර්ග්‍රහණය කරලා ගත්තා. අන්තර්ග්‍රහණය කරන්න කලින් ද්විතීය විභජනය කරන්න ඕනේ. ද්විතීය විභජනය කරන්න කලින් ප්‍රාථමික විභජනය හා ප්‍රතිපාදනය කරන ඊට කලින් හඳුනා ගන්න ඕනේ නේද? රැස් කිරීම කරන්න ඕනේ නේද? හරි. ওই විදිහට තමයි අපිට විදුලි පන්දාවක විදුලි පන්දමක මුළු පිරිවැය වෙන්නේ රුපියල් 1450යි එතකොට. හරි නේද? ඔය වගේ උත්තරයක් තමයි ඔය ප්‍රශ්නේ සඳහා අදාළ වෙන්නේ. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න අංකය 25.
මං ගණන වරක් කියවන අහගන්න. සීමිත විස්කම් නිෂ්පාදන සමාගමේ පොත් තුළින් උපුටාගත් අයවැයගත තොරතුරු පහත දැක්වේ. කමිසයක කමිස අංශය ගවුම් අංශය නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන කමිස අංශය මෙතන කියනවා නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන කියලා. මෙතන කමිස කියන්නේ කමිස අංශය, ගවුම් කියන්නේ ගවුම් අංශය. ඔබට දෙනවා මෙහෙම ඍජු ද්‍රව්‍ය පිරිවැය රුපියල් 4 ලක්ෂය 6 ලක්ෂයයි රුපියල්. ඍජු ශ්‍රම පිරිවැය රුපියල් 2 ලක්ෂයයි 3 ලක්ෂයයි. වෙනත් ඍජු වියදම් රුපියල් ලක්ෂයයි. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 1,20,000යි නිමි ඒකක සංඛ්‍යාව 2,400යි. හරිනේ. අවශ්‍ය වන්නේ පහත සඳහන් දෑ ගණනය කිරීම. අයන්න එක් පිරිවැය මධ්‍යස්ථානයේ සඳහා වෙන වෙනම නිමි ඒකක පදනම් මත පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය ගණනය කරන්න. නිමි ඒකක පදනම් මත. 2. ඉහත අන්තර්ගහන අනුපාත අනුව කමිසයක හා ගවුමක මුළු පිරිවැය වෙනම ගණනය කරන්න. උත්තර දෙයක් ඔබෙන් අහනවා. මුලින්ම එක් පිරිවැය මධ්‍යස්ථාන සඳහා වෙන්වෙන්ම නිමි ඒකක පදනම් මත පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය ගණනය කරන්න. දැන් අන්තර්ගහන අනුපාතය ගණනය කරන්න කලින් තිබිය යුතු අවශ්‍යතාවය මොකක්ද? එක් නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන විසින් සම්පූර්ණ පොදු කාර්ය පිරිවැය අරගෙන තියෙන්නට ඕනේ. දැන් මෙතන තාම පොදු කාර්ය පිරිවැය ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය මේ තියෙනවා. පොදු කාර්ය පිරිවැය කමිසංශයටයි ගවුම් අංශයටයි වෙන් කරලා තිබෙනවා. මේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය අරන් තිබෙනවා. ඒතකොට සේවාංශ මෙතන නැහැ නේ. ඒ කියන්නේ ද්විතීයි විභජනය කරලා ඉවරයි. එහෙනම් අන්තර්ගහන අනුපාතයේ යොදා ගන්න වෙන්නේ නිමි ඒකක පදනම් මත. එහෙනම් පොදු කාර්ය පිරිවැය අරගෙන නිමි ඒකක සංඛ්‍යාවෙන් බෙදන්නට ඕනේ. කමිසංශයේ ගවුම් අංශෙත් එහෙමයි. මෙන්න නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය මෙන්න නිමි ඒකක සංඛ්‍යාව. නිමි ඒකක අනුව පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය ගණනය කරමු. දැන් උත්තරේ මෙහෙම අංක 1 නිමි ඒකක පදනම අනුව පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය. කමිසංශයේ ගවුම් අංශය. සූත්‍රය මොකද්ද? නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය බෙදීම නිමි ඒකක. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය බෙදීම නිමි ඒකක. එතකොට බලන්න කමිසංශයේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කීයක් ආවද? මෙතන 1,20,000 නිමි ඒකක 2,000යි. ඒතර 1,20,000 බෙදීම 2,000. එතකොට මේ බිඳුන කැපෙන 120 බෙදීම 2. ඒතර කීයද රුපියල් කීයද 60යි. හරි නේද? 120 බෙදීම 2 රුපියල් 60යි. අපි ගත්තොත් එimhe ගවුම් අංශය කීයද නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 1,80,000යි නිමි ඒකක 4,000යි නේද? ගවුම් අංශය 1,80,000යි නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය නිමි ඒකක පදනමනේ. බෙදීම 4,000. ඒතර උත්තරේ බලන්න කීයද කියලා? මේ බිඳුන කපනවා 180 බෙදීම 4. ඒකේ රුපියල් 45යි. 45 4ක් නේ 180 නේද? 45 90 180 නේද? ඔන්න අපි හොයාගත්තා කමිස අංශයේ නිමි ඒකක පදනම අනුව පොදු කාර්ය පිරිවැය රුපියල් 60යි. ගවුම් අංශයේ නිමි ඒකක පදනම අනුව පොදු කාර්ය පිරිවැය රුපියල් 45යි. මෙතෙන්දි මම ඔයාලට කිව්වා නිමි ඒකක පදනම අනුව ගන්නකොට ඒකකයක අන්තර පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතයේ ඉලක්කමම තමයි ඒකකයක පොදු කාර්ය පිරිවැය වන්නේ. ඇයි? පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය රුපියල් 60යි. તો නිමි ඒකකයක පොදු කාර්ය පිරිවැය හරන නම් 60 වැඩි කිරීම 1. ඒක 60මයි නේ. ආයි පය දෙකක අර වගේ ඉගෙන ඉලක්කමක් එන්නේ එකමනේ ඉන්නේ. හරි. දැන් ඒකකයක පොදු කාර්ය පිරිවැය දන්නවා. ඊට පස්සේ අපි අහනවා දෙවෙනි ප්‍රශ්නේ නිමි ඒකකයක පිරිවැය ගණනය කරන්න කමිසයක හා ගවුමක නේද? හරි. ඒකකයේ පිරිවැය ගණන් බලන්න වෙන්නේ කොහොමද? ද්‍රව්‍ය පිරිවැය තියෙනවා, ශ්‍රම පිරිවැය තියෙනවා, වෙනත් ඍජු වියදම් තියෙනවා. මුළු ගාන තියෙන එක ඒකක සංඛ්‍යාවෙන් බෙදුවාම එනවා ඒකකයක ඍජු පිරිවැයන්. එය අනුව ප්‍රාථමික පිරිවැය හොයාගන්න පුළුවන්. ප්‍රාථමික පිරිවැයට පොදු කාර්ය පිරිවැය එකතු කළාම මොකද වෙන්නේ? නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය එකතු කළා නිෂ්පාදන පිරිවැය නේද? හරි. එහෙනම් අපි මෙහෙම ගමු. ඒකකයේ පිරිවැය ගන්නකොට මෙහෙම ඍජු ද්‍රව්‍ය කමිසයක හොයන්න කොහොමද? කමිසයක හොයන්න වෙන්නේ මෙහෙමයි. කමිස සියල්ලගෙන් ඍජු ද්‍රව්‍ය පිරිවැය රුපියල් 1,04යි. කමිස කීයක් හදනවද? 2,000. ඒ 1,04 2,000න් බෙදුවාම එනවා ඒකකයක ද්‍රව්‍ය පිරිවැය නේද? එහෙනම් මෙහෙම ගන්න. අපිට ඒකකයකනේ. ඒතර මෙහෙමයි ගන්නෙ.
ලක්ෂ 4 බෙදීම 2000. ලක්ෂ 4 2000 බෙදුවාම උත්තරේ කමිසයක රුපියල් ගාමක රුපියල් කියලා හොම ලියාගමු. 4 ලක්ෂ බෙදීම 2000 මේ බින්දුව කිම 400 බෙදීම 2 රුපියල් 200යි. රුද්‍රාව්‍ය පිරිවැය රුපියල් 200යි. කමිසයක ගෞමක බලමු කීයද කියලා. ගෞමක වෙනවා ලක්ෂ 6 ද්‍රව්‍ය පිරිවැය ඒකක සංඛ්‍යාව 4000යි. ලක්ෂ 6 බෙදීම 4000. ලක්ෂ 6 බෙදීම 4000. ලක්ෂ 6 4000 බෙදුවාම කීයද උත්තරේ 600 බෙදීම 4 150යි නේද? තොර කමිසයක ද්‍රව්‍ය පිරිවැය රුපියල් 200යි ගෞමක ද්‍රව්‍ය පිරිවැය රුපියල් 150යි. ඊට පස්සේ ගමු ඍජු ශ්‍රමය. ඒකත් එහෙම ගන්න වෙනවා අපිට. ඍජු ශ්‍රමය ගත්තාම මෙහෙම පේනවා ඔබට කමිසංශයේ ඍජු ශ්‍රමය 2,02යි ඒකක සංඛ්‍යාව 2000යි නේද? ලක්ෂ 2 බෙදනවා 2000යි. ඒතර ඒකක ඍජු ශ්‍රමය එනවා. ලක්ෂ 2 බෙදීම 2000. එතකොට 200 බෙදීම 2 උත්තරේ රුපියල් 100යි නේද? ඊට පස්සේ බලන්න ගෞමංශයේ ඍජු ශ්‍රමය කීයද? ගෞමංශයේ ඍජු ශ්‍රමය තියෙන ලක්ෂ 3ක් ඒකක සංඛ්‍යාව 4000යි. ලක්ෂ 3 බෙදීම 4000 නේ. ලක්ෂ 3 බෙදීම 4000. ලක්ෂ 3 බෙදෙනවා 4000න් තොර උත්තරේ කීයද වෙන්නේ 300 බෙදීම 4 75යි නේ. ඒක ගෞමක ශ්‍රම පිරිවැය රුපියල් 75යි. ඊට පස්සේ ඍජු වෙනත් වේදම් ඊළඟට තියෙනවා. බලන්න කමිසංශයේ ඍජු වෙනත් වේදම් කීයද කියලා. ලක්ෂයක් තියෙනවා. ලක්ෂ බෙදීම 2000 නේද? ඒකක සංඛ්‍යාව 2000යි නේ. ඒකකයක් ගන්න එනවා උතකොට නේද? ලක්ෂය බෙදීම 2000 තොර ලක්ෂ 2000න් බෙදුවාම උත්තරේ 100 බෙදීම 2 50යි. ඊට පස්සේ බලමු ගෞමංශය. ගෞමංශයේ වෙනත් ඍජු පිරිවැය තුන ඒත් ලක්ෂයක් 4000ක් නිමෙවුම් තියෙනවා. ලක්ෂ බෙදීම 4000. ලක්ෂ බෙදීම 4000. මේ බින්දුව දෙනවා 100 බෙදීම 4 රුපියල් 25යි. එහෙනම් ඔන්න අපි ඍජු වියදම් ටික එකතු කරලා බලමු. උතර ප්‍රාථමික පිරිවැය නෝ 200 350යි 350යි ප්‍රාථමික පිරිවැය මෙතන ප්‍රාථමික පිරිවැය 150යි 75යි 225යි 250යි. ගෞමක ප්‍රාථමික පිරිවැය 250යි කමිසයක ප්‍රාථමික පිරිවැය 350යි. මේ තමයි ප්‍රාථමික පිරිවැය නේද? අපි එක වෙන පාඩක ලියන්නම් මම ප්‍රාථමික පිරිවැය කියලා නේද? දැන් මේකට අපි එකතු කරනවා මොකද්ද? පොදුකාර පිරිවැය. නේතර නිෂ්පාදන පිරිවැය නෝ නේද? ඒක අපි එකතු කරමු පොදුකාර පිරිවැය. අපි හොයාගත්ත මීට පෙර නිෂ්පාදන පොදුකාරේ නිමි එකක පදනම මතනේ ගත්තේ මේ තියෙන්නේ. කමිසයක් නිපදවන්න යන පොදුකාර පිරිවැය කීයද? මුළු පොදුකාර පිරිවැය ඒකක සංඛ්‍යාව මෙතන රුපියල් 60යි. ගවමකට කීයද? 45යි. ඒක ආපහු වෙනම ගුණ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ගුණ කරන එකෙන් වැඩි කරන් තියෙන්නේ 60 වැඩි කිරීම එක. 45 වැඩි කිරීම එකනේ. 60යි 45යි දාගමු. 60යි මෙතන 45යි. දැන් එකතු කළාම එනවා මෙතන 0.6 5 410ක් එකක නිෂ්පාදන පිරිවැය මෙතන 5යි 9 2යි 295යි. අපි ඒක ඉස්සරහ ලියමු. මේ තමයි නිෂ්පාදන පිරිවැය එකකනේ. නිමේ එකක පිරිවැය ගණනය කරන්නේ. ඒකක නිෂ්පාදන පිරිවැය යනවා කමිසයක නිෂ්පාදන පිරිවැය රුපියල් 410ක් වෙනවා මේ ආයතනේ. ගෞමක නිෂ්පාදන පිරිවැය රුපියල් 295ක් වෙනවා. පැහැදිලිද? හොඳයි. හොඳයි අපි ඊළඟ අභ්‍යාසයට යමු. ගණන ප්‍රශ්නාංක 26 මම ගණන වරක් කියවනම් අහගන්න. සීමිත ගංගා නිෂ්පාදන සමාගමේ පොත් තුළින් උපුටාගත් අයවැයගත තොරතුරු පහත දැක්වේ. අයවැයගත තොරතුරු
නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන තුන සබන් අංශය දන්තාලේ 500 ඍජු ද්‍රව්‍ය පිරිවැය රුපියල් ලක්ෂ 4යි ලක්ෂ 6යි ඍජු සම පිරිවැය ලක්ෂ 2යි 2,50,000යි නිෂ්පාදන පොදුකාර පිරිවැය රුපියල් 1,20,000යි 2,40,000යි නිමි ඒකක සංඛ්‍යාව 50,000යි 50,000යි මෙම ව්‍යාපාරය ඍජු ද්‍රව්‍ය පිරිවැය ප්‍රතිශතයක් වශයෙන් පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කරේ. ඍජු ද්‍රව්‍ය පිරිවැය ප්‍රතිශතයක් වශයෙන් තමයි පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කරන්නේ. මතක තියාගන්න ඍජු ද්‍රව්‍ය පිරිවැය ප්‍රතිශතයක් වශයෙන් ඒක තමයි අන්තර්ග්‍රහණ අනුපාතය ගන්න. එක් එක් පිරිවැය මධ්‍යස්ථාන සඳහා පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය සොයන්න. ඉහත අන්තර්ග්‍රහණ අනුපාතය අනුව සබන් කැටයක හා දන්තාලේපයක මුළු පිරිවැය ගණනය කරන්න වෙන වෙනම. හරිනේ? අර ඉස්සල ගණනය අහපු උත්තර දෙකම තමයි. මුලින්ම පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය හොයමු. අන්තර්ග්‍රහණ අනුපාතය සොයන්න අවශ්‍යම දේ මොකද්ද? නිෂ්පාදන අංශ වලට සියලු පොදුකාර පිරිවැය එක් රැස් වෙලා තියෙන්න ඕනේ. දැන් මෙතන නිෂ්පාදන පොදුකාර පිරිවැය තියෙන්නේ සබන් අංශයේ දන්තාලේ 500 විතරයි. සේවාංශ නැහැ. ඒ කියන්නේ ද්විතීය විභජනය කරලා ඉවරයි. ඒ කියන්නේ පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කිරීමට දැන් සුදුසුයි. අවශ්‍ය දේ ඔක්කොම කරලා ඉවරයි. සේවාංශෙම තිබ්බනම් තාම ද්විතීය විභජනය කරලා නැහැ. එහෙනම් ද්විතීය විභජනය කරලා ගන්නට ඕනේ. මෙතන එහෙම අවශ්‍යතාවයක් නැහැ. කෙලින්ම අන්තර්ග්‍රහණය කරන්න පුළුවන්. ඍජු සම පිරිවැය ප්‍රතිශතයක් වශයෙන් තමයි අන්තර්ග්‍රහණය කරන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම අයන්නේ අහලා තියෙන ප්‍රශ්න උත්තර දෙමු. අන්තර්ග්‍රහණ අනුපාතය සෙවීම. අයන්න පිරිවැය මධ්‍යස්ථාන සඳහා පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය සෙවීම. මම ලියනවා සබන් අංශය දන්තාලේ 500 කියලා අංශ 2. මොකද සූත්‍රය නිෂ්පාදන පොදුකාර පිරිවැය බෙදීම ඍජු ද්‍රව්‍ය පිරිවැය වැඩි කිරීම 100. නේද? ද්‍රව්‍ය පිරිවැය ප්‍රතිශතයක් වශයෙන් තියෙන්නේ මේ ද්‍රව්‍ය පිරිවැය ප්‍රතිශතයක් ලෙස පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය සොයන. අංශ දෙකම තියෙන එකම ක්‍රමය. ඒතර සබන් අංශයත් තමන්ගේ පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කරන්නේ ද්‍රව්‍ය පිරිවැය ප්‍රතිශතයක් වශයෙන්. දන්තාලේ 500ත් තමන්ගේ පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය හොයන්නේ ද්‍රව්‍ය පිරිවැය ප්‍රතිශතයක් වශයෙන්. දැන් කලින් කරන්නේ අංශ දෙකට අන්තර්ග්‍රහණ අනුපාත ක්‍රම දෙකක් තිබුණා. මේකේ පදන එකම පදනම යන්නේ නේද? හොඳයි. ඒක ආයතනයේ කැමැත්ත පරිදි සිදු වෙන දෙයක්. එහෙනම් කොහොම අවශ්‍ය කරන දත්ත මොනවද එනම්? දැන් සබන් අංශේ නම් සබන් අංශේ ඍජු ද්‍රව්‍ය පිරිවැය ගන්නට ඕනේ. නිෂ්පාදන පොදුකාර පිරිවැයත් ගන්නට ඕනේ. නිෂ්පාදන පොදුකාර පිරිවැයත් දීලා තියෙනවා අපිට මේකේ. ඍජු ද්‍රව්‍ය පිරිවැය තියෙනවා, නිෂ්පාදන පොදුකාර පිරිවැය තියෙනවා. ඒ වගේම C වැඩි කරනෝනේ. නිෂ්පාදන පොදුකාර පිරිවැය බෙදීම ඍජු ද්‍රව්‍ය පිරිවැය වැඩි කිරීම 100 නේද? නිෂ්පාදන පොදුකාර පිරිවැය බෙදීම රුජු ද්‍රව්‍ය පිරිවැය වැඩි කිරීම 100. නිෂ්පාදන පොදුකාර පිරිවැය කීයද සබන් අංශේ 1,20,000යි රුජු ද්‍රව්‍ය පිරිවැය 4,00,000යි. 1,20,000 බෙදීම 4,00,000 වැඩි කිරීම 100. 1,20,000 නිෂ්පාදන පොදුකාර පිරිවැය තියෙනවා. 4,00,000ක් තියෙනවා ඒගොල්ලන්ගේ සබන් අංශයේ ද්‍රව්‍ය පිරිවැය. එහෙනම් සබන් අංශයේ ද්‍රව්‍ය පිරිවැයට සාපේක්ෂව නිෂ්පාදන පොදුකාර පිරිවැය කවර ප්‍රතිශතයක්ද? ඒක නෙමෙයි අහන්නේ නේද? එහෙනම් අපි සුළු කළ බලමු උත්තරේ කීයද කියලා. 1,20,000 බෙදීම 4,00,000 වැඩි කිරීම 100. උත්තරය 30%යි. ඒකේ තේරුම මොකද්ද ළමයි? මේගොල්ලන්ගේ සබන් අංශයේ පොදුකාර පිරිවැය සබන් කැටයක ද්‍රව්‍ය පිරිවැය මෙන් 30%. ද්‍රව්‍ය පිරිවැය කියද ඒ වගේ 30%ක් තමයි පොදුකාර පිරිවැය. හරි. අපි ඊළඟට බලමු දන්තාලේ 500. මේක වෙන පාටින් ගන්න. දන්තාලේ 500 කීයද පොදුකාර පිරිවැය 2,40,000යි. කීයද ඒගොල්ලන්ගේ ඍජු ද්‍රව්‍ය පිරිවැය 1,06,000යි. නේද? එහෙනම් උත්තරේ මෙහෙම එන්නේ 2,40,000 නිෂ්පාදන පොදුකාර පිරිවැය ද්‍රව්‍ය පිරිවැය 1,06,000යි වැඩි කිරීම 100 නේ. දැන් බලමු උත්තරය සුළු කරලා 2,40,000 බෙදීම 1,06,000 වැඩි කිරීම 100. උත්තරය 40%යි. දන්තාලේ 500 පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය 40%ක්. ඒ කියන්නේ ඒගොල්ලන් ඒක තේරුම දන්තාලේ 500 සබන් කැටයක දන්තාලේ 500 දන්තාලේපයක ද්‍රව්‍ය පිරිවැය තියෙනවනේ. ඒ වගේ 40%ක් තමයි ඒගොල්ලන්ගේ පොදුකාර පිරිවැය. උනේ ප්‍රශ්නේ අයන සඳහා උත්තරේ හරි. හොඳයි අපි දැන් බලමු. එහෙමනම් ප්‍රශ්නේ ආ කොටස සඳහා පිළිතුරු සපයන දැන් අයන අපි හරි අන්තර්ග්‍රහණ අනුපාතයන් සොයාගත්තා. අයනෙන් අහනවා ඉහත අන්තර්ග්‍රහණ අනුපාත අනුව සබන් කැටයක හා
දන්තා ලේපයක මුළු පිරිවැය වෙනම ගන්න එක. මෙතන මුළු පිරිවැයක අදහස් කරන්නේ නිෂ්පාදන පොදු නිෂ්පාදන පිරිවැය. සබන් කැටයකයි දන්තා ලේපයකයි මුළු පිරිවැය අහනවා. તો මුළු පිරිවැය ගන්නකොට මුලින්ම ගන්න මොකද්ද අපි? ඒකක ප්‍රාථමික පිරිවැය ගන්නවානේ. නෙමෙයි ඒකක පිරිවැය ගන්න මුලින්ම ගමු ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැයට මොනවද දෙන්නේ මේ ගානේ? රුජු ද්‍රව්‍ය. දැන් සබන් අංශයේ රුජු ද්‍රව්‍ය තියෙනවා ලක්ෂ 4ක්. නිමේ ඒකක සංඛ්‍යා 50000ක් තියෙනවා. ලක්ෂ 4 50000න් බෙදුවම තමයි ඒකක එක රුජු ද්‍රව්‍ය පිරිවැය එන්නේ. ශ්‍රම පිරිවැයත් එහෙමයි. මුළු ශ්‍රම පිරිවැය ඒකක සංඛ්‍යාවෙන් බෙදුවම ඒකක එක ශ්‍රම පිරිවැය එනවා. හරි. එහෙනම් මෙහෙම ගමු. රුජු ද්‍රව්‍ය ලක්ෂ 4ක් තියෙනවා 50000න් බෙදලා ගමු. අපි ඉස්සල ගන්න කලා වගේ මෙහෙම ගමු රුජු ද්‍රව්‍ය ලක්ෂ 4ක් තිබුණා බෙදනවා 50000 නේද? බලන්න උත්තර හරිද කියලා නැවත ලක්ෂ 4 බෙදීම 50000යි 50000 බෙදන්නේ ඒකක එක හොග්සාන හොයාගන්න නේද? උත්තර මේ බිඳුනේ කියන්නේ 4යි බිඳුව. 40 බෙදීම 5. તો සබන් කැටයක රුජු ද්‍රව්‍ය පිරිවැය තියෙනවා රුපියල් 40 බෙදුවම 5න් රුපියල් කීයද? 8යි. නේද? රුපියල් 8ක් තියෙනවා. හරිනේ 4 ලක්ෂය බෙදීම 50000 නේ. තොර බිඳුව 40 බෙදීම 5 රුපියල් 8යි නේද? දන්තාලේපයක බලන්න කොහොමද රුජු ද්‍රව්‍ය කියලා? ඒගොල්ලන්ගේ රුජු ද්‍රව්‍ය තියෙන ලක්ෂ 6ක් ඒකක සංඛ්‍යා ඒගොල්ලන්ගේ 50000ක් තියෙනවා නේ. ලක්ෂ 6 බෙදීම 50000 ඒගොල්ලන්ගේ. ලක්ෂ 6 බෙදීම 50000. තොර බිඳුව 4 බෙදීම 4 කියා 60 බෙදීම 5 රුපියල් 12යි. උන රුජු ද්‍රව්‍ය පිරිවැය. ඊට පස්සේ අපි ගමු රුජු ශ්‍රමය. බලන්න සබන් අංශයේ රුජු ශ්‍රමය කීයද? රුජු ශ්‍රමය ලක්ෂ 2යි ඒකක 50000යි නේ. ලක්ෂ 2 බෙදීම 50000. හරි. ඒතර උත්තරය වෙනවා 20 බෙදීම 5 4යි. ඊළාට දන්තාලේ 500 රුජු ශ්‍රමය හොයාගන්න මෙහෙම එකක 250000ක් තියෙනවා ඒකක 50000යි නේද? 250000 බෙදීම 50000. බෙදීම 50000. तो 2500 5 බෙදුවාම උත්තරේ 25 බෙදීම 5 රුපියල් 5යි. ද රුජු ශ්‍රමයත් හරි රුජු ද්‍රව්‍යයත් හරි වෙනත් රුජු වියදම් මේ ගන්න තියනද බලන්න. වෙනත් රුජු වියදම් නැහැ. එහෙනම් අපිට ප්‍රාථමික පිරිවැය ගන්න පුළුවන් මේ විදිහට. ප්‍රාථමික පිරිවැය සබන් කැටයක රුපියල් 8යි 4යි රුපියල් 12යි. දන්තාලේප රුපියල් 12යි 5යි රුපියල් 17යි. මේ තමයි ප්‍රාථමික පිරිවැය. මේකට නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කරන්න ඕනේ එකතු කරන්න ඕනේ. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. ඒක දැන් අපි අන්තර්ග්‍රහණය කරලා ගමු. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කළේ කොහොමද? සබන් අංශය අපි ගත්තේ මොන මේ රුජු ද්‍රව්‍ය පිරිවැය ප්‍රසතයක් වශයෙන් නේ. සබන් අංශයේ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියන්නේ සබන් කැටයක රුජු ද්‍රව්‍ය පිරිවැයෙන් 30%ක්. සබන් කැටයක රුජු ද්‍රව්‍ය පිරිවැය කීයද? රුජු ද්‍රව්‍ය පිරිවැය 8යි. ඒ වගේ 30%ක් තමයි මොකද්ද? පොදුකාර්ය පිරිවැය. අතන මෙතන මෙහෙම ගන්න. සබන් කැටයක රුජු ද්‍රව්‍ය පිරිවැය 8යිනේ. රුපියල් 8න් 30%ක්. 8න් 30%ක් නේද? ලේසිම ලෙක්කම දන්නවා නම් තමයි සුළු කරලා ගමුකෝ. 8 බෙදීම 100 වැඩි කිරීම තියන්නේ. 8 කියන්නේ රුජු ද්‍රව්‍ය පිරිවැයනේ. 8 බෙදීම 100 වැඩි කිරීම 30. උත්තරේ 2.740යි. සබන් කැටයක නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය වෙනවා රුපියල් 2.740ක්. හරිද? මෙතන එහෙමනම් සබන් කැටයක මුළු පිරිවැය වෙනවා කොච්චරද? ප්‍රාථමික පිරිවැය රුපියල් 12යි. පොදුකාර්ය පිරිවැය ද්‍රව්‍ය පිරිවැයෙන් 30%ක්. ද්‍රව්‍ය පිරිවැය 8යි. අපි අන්තර්ග්‍රහණ අනුපාතය හොයාගත්තා 30%යි කියලා. ඒ කියන්නේ 8න් 30%ක් 2.740 එනම් මුළු පිරිවැය වෙනවා සබන් කැටයක
14යි 7 40ක්. මේ තමයි නිෂ්පාදන පිරිවැයනේ. සබන් කැටයක නිෂ්පාදන පිරිවැය 14යි 7 40යි. දන්තාලේපේ ගත්තාම ප්‍රාථමික පිරිවැය රුපියල් 17යි නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කොහමද? ඒගොල්ලන්ගේ කොහමද අනුපාතය? 40යි. ඒක ඒ ද්‍රව්‍ය පිරිවැයනේ. ද්‍රව්‍ය පිරිවැයට අනුපාතනය කළේ කියන්නේ දන්තාලේපේක ද්‍රව්‍ය පිරිවැය මෙන් 40ක්. දන්තාලේපේක ද්‍රව්‍ය පිරිවැය කීයද රුපියල් 12යි. මේකෙන් 40ක් නේද? 12න් 40ක්. 12න් 40ක්. 12න් 40ක් කියන කීයද බලන්න. 12 බෙදීම 100 වැඩි කිරීම 40. රුපියල් 12 නේ ඒගොල්ලන්ගේ ද්‍රව්‍ය පිරිවැය එකෙන් 40ක්. 12 බෙදීම 100 වැඩි කිරීම 40. දොළහ බෙදීම 100 වැඩි කිරීම 40. උත්තරය වෙනවා 4යි 7 80ක් නේ. 4යි 7 80ක්. එහෙමනම් ඒ තමයි පොදුකාර්ය පිරිවැය. සබන් කැටයක ද්‍රව්‍ය පිරිවැය වගේ 40ක්. ද්‍රව්‍ය පිරිවැය රුපියල් 12යි 40ක් අපි හොයාගත්ත කලින් පොදුකාර්ය පිරිවැය අන්තර්ගත අනුපාතය එන 4යි 7 80ක් පොදුකාර්ය. එන මුළු පිරිවැය වෙනවා 7 රුපියල් 21යි 7 80ක්. දන්තාලේපයක මුළු පිරිවැය වෙනවා නිෂ්පාදන පිරිවැය රුපියල් 21යි 7 80ක්. පැහැදිලිද තමයි? උදේට ඔබ දන්නවද අපි ඒකකයක මුළු පිරිවැය ගණනය කළා මුළු නිෂ්පාදන පිරිවැය. ඒකට ප්‍රාථමික පිරිවැය රුජුවම සම්බන්ධ වෙනව හඳුනා ගන්න පුළුවන්. පොදුකාර්ය පිරිවැය මේ ඉලක්කම ගත්තේ ලොකු ක්‍රියාවලියක් හරහානේ. පොදුකාර්ය පිරිවැය ඉස්සලාම මුළු පොදුකාර්ය පිරිවැය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය වෙන් කරගත්තා. ඊට පස්සේ ඒ පොදුකාර්ය පිරිවැය මූලාශ්‍ර ලේඛන මගින් රැස් කරගත්තා. ඊට පස්සේ පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රය හරහා ප්‍රතිපාදනය කළා. ප්‍රාථමික විභජනය කළා. දෙවනුව සේවාංශවල පොදුකාර්ය පිරිවැය ප්‍රතිවිභජනය කළා. ඊට පස්සේ අන්තර්ග්‍රහණ අනුපාතය ඔස්සේ අන්තර්ග්‍රහණ පදනමක් අනුව අන්තර්ග්‍රහණය කළා. අන්තර්ග්‍රහණය කළා ඒකකයක පොදුකාර්ය පිරිවැය හොයාගත්තා. අවසානයේ නිෂ්පාදන ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය හොයාගත්තා. හරිනේ? හොඳයි. ඔන්න ওই විදිහට තමයි ඔය අභ්‍යාසෙට පිළිතුර සම්පූර්ණ වෙන්නට ඕනේ. අපි තවදුරටත් පොදුකාර්ය පිරිවැය සම්බන්ධ අභ්‍යාස තව කරන්නට ඕනේ. විවිධ හැඩතල තියෙන අභ්‍යාස තියෙනවා ගොඩක් කරන්න අපි ඉස්සරහට. අපි ඉදිරි ඒකක තුලින් තවදුරටත් මේ අභ්‍යාස සාකච්ඡා කිරීමක් කරමු.